සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම. අදත් සුපුරුදු පරිද්දෙන් උදෑසනින් බෞද්ධ ආරෝප වාහිනිය මේ සූදානම් දෙන්නේ බුදුමඟ දේශනාව ඔබ වෙත සංනිවේදනය කරන්නට. අදත් මේ තුන්වන දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළ පූජනීය මාංකඩවල සමාහිත පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා බල්තේකම් පදිංචි පේසෝම් මහත්මයා, පුෂ්පා, කුමාර, වජිරා, කමල් ඇතුළු ඒ පවුලේ දරු මුණුපුරන් විසින්. එහෙමනම් මෙතෙන් සිට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව සිදු කරන හැටියට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु सग्घमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතිකන්ධා කති ආයතනානි කති ධාතුයෝ කති සච්ඡානි කති ඉන්ද්‍රියානි කති හේතු කති ආහාරා කති පස්සා කති වේදනා කති සංඥා කති චේතනා කති චිත්තානි තීති. ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්වතුනි, අද දවසෙත් බෞද්ධ මාධ්‍ය ජාලය හරහා ඉරුදින බුදුමගෙන් ඔබ හමුවට අපි ඇවිල්ලා පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ ධර්මයේ තියෙන හදවත වගේ ප්‍රධානම කොටස් ටිකයි. ඒ තමයි අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේන ධම්ම හදේ විභංගය. ඒකේ අපි මුලිනුත් සඳහන් කරා විදර්ශනා භූමිය දිවෙන ප්‍රධාන කොටස් 12ක් තියෙනවා. දුම්රියක් ගමන් කරන්න නම් නිවැරදි රේල් පීලි තියෙන්න ඕන වගේ විදර්ශනාව දිවෙන්න නම් නිවැරදි ඒ විදර්ශනා භූමිය තියෙන්න ඕනේ. ඒ විදර්ශනා භූමිය නිවැරදි වෙන හෙලිපෙහෙලි වෙන මේ ධම්මහදේ විභංගයයි අපි එකින් එකට පැහැදිලි කරගෙන එන්නේ. එතකොට මේ ප්‍රධාන කොටස් 12 ස්කන්ධය කොතෙක්ද, කතිකන්දා කති ආයතනානි ආයතනය කොතෙක්ද, ධාතු කොතෙක්ද, ඒ වගේම සත්‍ය, හේතු, ආහාර, ස්පර්ශ, ඒ වගේම වේදනා, සංඥා, චේතනා, චිත්තයෝ, සිත්, මෙන්න මේවා ප්‍රධාන වශයෙන් කොටස් 12කට වෙන් කරලා මෙන්න මේ ප්‍රධාන කොටස් 12 තමයි අපි මේ බෞද්ධ මාධ්‍ය ජාල හරහා බුදුමගින් මේ හැම දිනාටම ලෝකවාසී හැම දිනාටම හෙලිපෙහෙලි කරලා දෙන්නේ. ඉතින් මේ අති උදාර කුසල ධර්මයේ සඳහා අද දවසෙත් දායකත්වයේ සපයනවා බද්දේගම පදිංචි පියසෝම මහත්මයා, පුෂ්පා, කුමාර, ඒ වගේම වජිරා, කමල් ඇතුළු දරු මුණුබුරු මිනිපිරියන්
හැමදෙනාම එකතු පාදා වෙලා තමයි මේ අති උදාර ධර්ම දානමය කුසල ධර්මයේ සිද්ධ කරන්නේ. බලාපොරොත්තුව තමන්ගේ මිය පරලෝකීය දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න. වර පරම්පරාගත මිය පරලෝකීය යම්තාක් ඥාති හිතවතුන් පිරිසක් ඉන්නවනම් ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නත් මේ සත්කාර්ය සිද්ධ කරන බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අවසරයි අපේ දරණාගම කුසල ධම්ම නායම්පාන් වහන්සේටත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති බොරලන්දේ වජිරඥාන අපේ ස්වාමින් වහන්සේට කාර්ය මණ්ඩලයට සෑම සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න ආශිර්වාද කරන්න. ඒ වගේම මේ සඳහා තිරේ පිටුපස්සේ යම්තාක් පිරිසක් උදව් උපකාර කරනවා නම් ඒ සෑම සිළු දිනාට ආශිර්වාද කරන්නත් තමයි මේ අති උදාර කුසල ධර්මය අද දවස් සිද්ධ කරන්නේ. ඒ සඳහා දායකත්වයේ සැපයුවේ පින්වතුනි මේ ලෝකේ යම්තාක් සුන්දර වෙන්නේ පරාර්ථකාමී පුජ්‍යලයන් නිසා. බොහෝ ප්‍රසිද්ධ ක්‍රියමනක් මේ සමාජය තුළ බොහෝ වෙලාවට දක්නට ලැබෙනවා. මොකක්ද ඒ කාරණාව? පරාර්ථකාමී පුජ්‍යලයෝ තමයි මේ ලෝකේ සුන්දර කරන්නේ කියලා. මේ ලෝකේ සුන්දර කරන්නේ පරාර්ථකාමී පුජ්‍යලයෝ. ආත්මාර්ථකාමී පුජ්‍යලයෝ හරියට තිරස්චානගත සතුන් වගේ තමන් විතරක් ජීවත් වුණොත් ඇති. උදේට වැඩට ගියා, තමන්ගේ නිර්මිත වැඩ කොටස කරා, ආපහු ආවා, තමන්ගේ ඒ ගේට්ටුව ලොක් කරා, ඇතුළට ආවා, දොරත් වහගත්ත, ඇතුළටලා හිටියා, තමන්ගේ පිරිසත් එක්ක හිටියා, පහුවදත් යනවා. මේ ඇත්තෝ ජීවත් වුණත් තිරස්චානගත සතුන් වගේ, මියගිය පිරිස් වගේ. නමුත් තව කෙනෙක් ඉන්නවා මේ ලෝකේ, සත්පුරුෂයෝ තමනු ජීවත් වෙනවා. මේ ලෝකයට යහපත පිණිස පවතින යම් යහපත්යයි සම්මත මාර්ග තියෙනවා නම් ඒවා හෙලිපෙහෙලි කරලා දෙන්නත් උත්සාහවත් වෙනවා. Tamanට පුළුවන් විදිහට Tamanට ඒ සඳහා සහසම්බන්ධ වෙන්න බැරි වෙනකොට ඒ දායකත්ව අරගෙන ඒ සඳහා අනුග්‍රහය ලැබලා දෙමින් නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කරමින් මේ ලෝකයට යහපත පිණිස පවතින ඒ සදහම් මාර්ගයන් තියෙනවා නම් නිවැරදි කටයුතු කාරණා තියෙනවා නම් ඒ සඳහා සහසම්බන්ධ වෙමින් මේ ලෝකේ යහපතට උදව් උපකාර කරන සත්පුරුෂයෝ ඉන්නවා. අන්න ඒ බඳු ඇත්තෝ නිසා මේ ලෝකේ හරිම සුන්දර වෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දා දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාද පාමුලදී මේ පින්වතුන් අහලා තියෙනවා. 4 පද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන් හැකියාව තිබුණනේ. නමුත් තමන්ගේ අතටපත් නිවන එදා අතහැරලා දැම්මා. තමන් තනියෙන් දකින නිවනට වඩා මේ අසරණ අහිංසක ලෝකයට පිහිට වෙලා ඒ හැම දිනාටම උදව් උපකාර කරමින් ඒ බොහෝ පිරිසකුත් සසර දුකින් එතර කරවලා නිවන් දකින්න පුළුවන් නම් ඒක මොන තරම් යහපත් දෙයක්ද සත්ක්‍රියාවක්ද කියලා එදා මහා බෝසතාණන් වහන්සේ අතටපත් නිවන අතහැරලා දාලා මේ මහා සංසාරේ නැමැති සාගරයට පැනිලා ඒ සම 300 පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වුණා. පින්වතුනි මේ සත්පුරුෂ හිත් මහා පුදුමාකාර සුන්දරයි. මේ මුළු ලෝකෙටම සුවඳ හමන මල් වගේ. එනිසා දායකත්වයේ සැපූ අපේ බද්දේගම පියසෝම පුෂ්පා කුමාර වජිරා කමල් ඇතුළු මේ හැම දෙනාම මේ ලෝකයට හරියට සුවඳ හමන මල් වගේ. එනිසා අද දවසෙත් ඒ සද්ධර්ම දේශන මාලාවේ ධම්මහදේ විභංගේ අද දවසේ අපි කතා කරන්නේ, පැහැදිලි කරන්නේ, දේශනා කරන්නේ ධාතුන් පිළිබඳව. ඉතින් මම මුලිනුත් සඳහන් කරා ධාතු විභංග සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ යම්තාක් දුකක්, වේදනාවක්, පීඩාවක්, බයක්, උපද්‍රවයක් එනවනම්, වෙහෙසක්, විඩාවක් එනවනම්
ඒ බාලයා කරාමයි පඬිතයා කරා එන දුකකුත් වේදනාවකුත් ඇත්තේ නැහැ. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ පැත්තකින් ඉඳලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කුමකින් පඬිතෙක් වෙම්ද? පඬිතෙක් කියලා කියනවා නම් කුමන කාරණා නිසා පඬිතෙක් වෙනවද? මේ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද යම් කිසි කෙනෙක් මනාකොට ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද මනාකොට දන්නවනම් දැනගන්න උත්සාහවත් වෙනවනම් එපමණකින් ඔහු පඬිතෙක් බවට පත් වෙනවා. එබඳු පඬිතෙක් ගාවට එන දුකකුත් වේදනාවකුත් වෙහෙසකුත් විඩාවකුත් ඇත්තේ නැහැ. එනිසා මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ධර්මතා අපි හොඳට නුවණින් යුක්තව සම්මර්ෂණය කරලා අපේ ජීවිතේ දුක ඇති කරලා තියෙන මේ අවිද්‍යාව දුරු කරගන්න විද්‍යාව උපදවා ගන්න මෙන්න මේ කියන දහම් කාරණා ටික ජීවිතයට අවශෝෂණය කරගන්න ජීවිතයට එකතු කරලා දෙන්න අත්වලක් හැටියට අපේ ජීවිතයට එකතු කරගන්න අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. එනිසා මේ අත දුවන හිත මදකට නතර කරලා කය නිශ්චල කරගෙන ඉන්නවා වගේම හිතත් නිශ්චල කරගෙන මේ සදහම් පණිවිඩය හොඳට ශ්‍රවණය කරන්න. එනිසා බුදු පියාණන් වහන්සේ පවා ධර්ම දේශනා කරන්න ඉස්සරලා සුනාත ධාරේත චරාත ධම්මේ හොඳට ඉස්සලා අහගන්න. දැන් අපි කලබලයට ඉස්සලා කරන්නනේ යන්නේ. මේ ශාසනයේ කරන තැනින් නෙවෙයි පටන් ගන්නෙ. ඉස්සෙල්ලා කරන්නේ මොකක්ද කියලා හොඳට අහගන්න. සුනාත හොඳට අහගන්න. ඊට පස්සේ ධාරේත ධාරණය කරගන්න. තමන්ගේ චිත්තසංතානය තුල ඒ කරන්න ඕන වැඩපිළිවෙල කරන්නේ මොකක්ද කියලා හොඳට දැනගන්න ඒක ධාරණය කරගන්න. සුනාත ධාරේත ඊට පස්සේ තමයි එයා දැන දැකමයි චරාත ධම්මේ ධර්මතාවය තුල හැසිරෙන්නේ ප්‍රතිපදාව තුල හැසිරෙන්නේ. එනිසා මේ ශාසනයේ බෞද්ධයෙක් බවට පත් වෙන්නේ ශ්‍රුතමේ ඥානයත් එක්කමයි. ශ්‍රුතමේ ඥානෙ නැත්තම් කිසි කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ශ්‍රුතමේ ඥානය හරහා තමයි බුදුහාමුදුරන්ට සමීප වෙන්නේ. ඒ සමීප වෙනකොට තමයි අපිට මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ඉක්මවා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අපි හඳුන්වනවා අසරණ සරණ වූ කියලා. අසරණයන්ට පිහිට වෙනවා කියලා. අනාථනාත වූ. එනිසා අසරණ සරණ වූ අනාථනාත වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනේ නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ දහම් පරයා ඉගෙන ගත්තොත් තමයි අපිට පුළුවන් හැකියාව තියෙන්නේ අපිට මේ ලෝකෙ කිසිදු පිහිටක් පිළිසරණක් ඇති නෑ කියලා තේරුම් ගන්න. ලේසි නෑ අසරණෙක් වෙන්න. අපි හිතන්නේ බාහිර භෞතික දේවල් තිබුණොත් අපිට පිහිටක් පිළිසරණක් තියෙනවා කියලා. දැන් අපිට යාන වාහන තියෙනවා නම්, ගෙවල් දොරවල් තියෙනවා නම්, අම්මලා තාත්තලා ඉන්නවා නම්, උපභෝග පරිභෝග සම්පත්, දීපල ආදිය තියෙනවා නම් අපිට පිහිටක් පිළිසරණක් තියෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් මතක තියාගන්න මේ සද්ධර්මයට අනුව ධර්මය හැර පිහිටක් පිළිසරණ කොහෙවත් ඇත්තේ නැහැ. ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ හැර පිහිට පිළිසරණ පිණිස කිසිදු දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා පින්වතුනි බාහිර භෞතික දේවල් ඒ හැම දෙයක්ම අපිට දාලා යන්න සිද්ධ වෙනවා. ඒ දේ නිසා දුකමයි අපේ ජීවිතයට උරුම වෙන්නේ. ඒ නිසා අතීතයේ 12 යොදුනක් පුරාවට කර්මාන්ත තිබුණ පිප්පලි මානවක මොනතරම් දේවල් තිබුණද? නමුත් අන්ත අසරණ වුණා. ඒකයි මම කියන්නේ කෙනෙක් අසරණ වුණොත් බුදුහාමුදුරුවෝ පිහිට වෙනවා. අසරණයන්ට බුදුහාමුදුරුවෝ හම්බ වෙනවා. දැන් අපි අසරණයි කියලා හිතපුවාම අපිට හිතෙන්නේ මේ කිසිම දෙයක් නැති කර කියා ගන්න බැරි යාචකෙක් අන්ත අසරණ වෙලා ඉන්නවා කියලා. ඉතින් එහෙමනම් අසරණයන්ට බුදුහාමුදුරුවෝ පිහිට වෙන්න එපාය. මතක තියාගන්න මතු පිට අර්ථය අපි එහෙම හිතුවට මේ ලෝකේ අසරණ වෙනවා කියන එක ලේසි නෑ. ඒ නිසා අසරණ වෙනවා කියන කොච්චර ගැඹුරට යනවද? ඒ නිසා
මේ ලෝකේ කුමන දේවල් තිබුණත් යාන වාහන දීපල මේ හැම දෙයක්ම මේ කිසිදු දෙයක් මට පිහිටක් පිළිසරණක් නැහැ කියලා යම් කිසි කෙනෙක් දැනගත්ත මොහොතක් ආවොත් අන්න එදාට එයා අන්ත අසරණයි. ඒ නිසා එදා පිප්පලි මානවක අන්ත අසරණ වුණා. අසරණ වුණන් පස්සේ බුදුහාමුදුර හම්බ වුණාද නැද්ද? බුදුහාමුදුර හම්බ වුණා. එදා උපතිස්ස කෝලිත ගිරග්ග සමජ්ජ කියන මේ මහා උත්සවයෙන් බලලා අන්ත අසරණ වුණා. මේ කිසිදු දෙයක හරයක් නැහැ. අපිට පිහිට පිනිස පිලිසරණ පිනිස මේ කිසිදු දෙයක් උපකාර වෙන්නේ නැහැ කියලා ඉවරලා එදා තේරුම් ගන්න අන්ත අසරණ වෙලා ඒ හැම දෙයක් මත හැරලා ආවා. යසකුල පුත්‍රයා සිදුවත් කුමාරයාට වගේ ඒ ප්‍රාසාද 3ක් තිබුණා. ඒ ඍතු 3ට අනුව ප්‍රාසාද 3ක තියලා මහා විශාල වස්තුව දීපල තියෙද්දිත් එබඳු ඓශ්වර්යයක් තියෙද්දිත් අන්ත අසරණ වෙලා මේ කිසිදු දෙයකින් පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ කියලා අසරණ වෙලා බුදුහාමුදුරට ආවොත් බුදුහාමුදුර පිහිට වෙන එක පිහිට වෙනවාමයි. අඟුලිමාල අන්ත අසරණ වෙලා හිටියේ. පිහිට වුණා. ඒ වගේ සන්තති අමාත්‍යා අන්ත අසරණ වුණා. ඒ නිසා අසරණ වුණ හැම කෙනෙක්ම මේ සද්ධර්මයේ මාර්ගය හරහා අසරණ වෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. එහෙම අසරණ වෙන්න නම් ලොකු නුවණක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතන්නේ බාහිර භෞතික දේවල් තිබුණොත් අපි අසරණ වෙන්නේ නැහැ නේ කියලා. ඒ නිසා මේ එකදු දෙයකටවත් Tamanට පිහිට පිළිසරණ වෙන්න බෑ කියලා තේරුණ දවසක් ආවොත් මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් නිරුද්ධ කරන්න ඒ කිසිදු වස්තුවකට දීපලකට බෑ කියලා යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් අන්න එදාට යා මොනවද කරන්නේ? අසරණ වෙනවා. අන්න එහෙම අසරණ වුණොත් ඒ අසරණ වුණ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තමයි පිහිටට තියෙන්නේ. එනිසා පින්වත්නි හොඳට අපිව බේරගන්න කවුරුත් මේ සසරේදී ඇත්තේ නැහැ. බුදුහාමුදුරුවන්ට පුළුවන් මේ මඟ කියලා දෙන්න විතරයි. තුම් මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ තථාගතයන් වහන්සේට පුළුවන් වෙන්නේ මේ මාර්ගය කියලා දෙන්න විතරයි. එක් කරගෙන යන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මඟ කියලා දෙනවා. ඒක අහගෙන ඉන්න එක, ඒක අහලා ඊට අනුව ප්‍රතිපදාවන් පූර්ණේ කරන එක ඔබගේත් ලෝකයාගේත් වගකීමක්. අපේ යුතුයකම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ සදහම් මාර්ගය ලෝකයට හෙළිපෙහෙළි කරලා දෙන එක. ඉතින් අපි නැවත නැවතත් බොහෝම කරුණාවෙන් මතක් කරන්නේ ඒ සදහම් මඟ හොඳට වමනාවෙන් ශ්‍රවණය කරගෙන ප්‍රතිපදාව පූර්ණේ කරලා මේ ජීවිතය තුලදීම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා සියලු දුක් දෝමනස්යන් ජීවිතෙන් අයින් කරගන්න අපි හැමදෙනාම උත්සාහවත් වෙමු. ඉතින් මේ ධම්මහදේ විභංගය තුල අපි කලින් කතා කරා ස්කන්ධ පිළිබඳව අපි කතා කරා, ආයතන පිළිබඳව අපි කතා කරා, අද දවසේ අපි ධාතු පිළිබඳව අපි කතා කරමු. එතකොට මේ ධාතු කියලා කියන්නේ මොනවද? ධාතු කියලා කියන්නේ ස්වභාව අර්ථයෙන් සත්වයක් නොවුණු, පුජ්‍යලයක් නොවුණු, නිස්සත්ත්ව නිජීව. සත්වයක් නොවුණු, පුජ්‍යලයක් නොවුණු ස්වභාව අර්ථයට අපි කියනවා ධාතු කියලා. එතකොට මේ ධාතු මොනවද කියලා අපි දැනගන්න ඕනේ. තත්ත කතමා අට්ඨාරස ධාතුයෝ. එතකොට මෙහි මේ ධාතු 18ක්, ධාතු 18ක් තියෙනවා. එතකොට පුරුෂ පුජ්‍යලය කියලා තියෙන තැන හැම වෙලේම සඳහන් කරලා මේ 18 ධාතුවක්. ඒ වගේම සඳහන් කරලා තියෙනවා පුරුෂ පුජ්‍යලය කියලා කියන්නේ සයවදාරුම් ධාතු මාත්‍රය කියලා ධාතු විභංග සූත්‍රයේ පුක්කුසාතේ ඒ කුල පුත්‍රයාට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ එක එක තැන්වල මේ ධාතු 18ක් කියලා කියනවා. ඒ වගේම ධාතු 6ක් කියලා තියෙනවා. එතකොට තව තැනක කියනවා මේ 18 ධාතුව කියලා කියන්නේ පුරුෂ පුජ්‍යලය කියලා. තව තැනක කියලා කියන සය ධාතුව කියලා කියන්නේ පුරුෂ පුජ්‍යලය කියලා. එතකොට මේ නොයෙකුත් පැතිකඩවල් වලින් නොයෙකුත් න්‍යායන් වලින් කතා කරාට මේ හැම ධර්මතාවයක්ම එකයි. එතකොට මේ ධම්ම හදේ විභංගයේ 18 ධාතුවක්, ධාතු 18ක් පිළිබඳව කතා කරනවා. එතකොට මේ සිව් භූමියේම, සිව් භූමිය කියලා කියන්නේ කාම ධාතුව අපි කලින් දැන් ඉගෙනගෙන තියෙනවා. 31 තලයේ
සත්වයෝ ඉන්න තැන ලෞකික ඒ භූමි තුල ඒ වගේම ලෝකෝත්තර භූමියත් වෙන් වෙන් වශයෙන් අපි කතා කරලා තියෙනවා. එතකොට කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව, ඒ වගේම අපරියාපන්න භූමිය, ලෝකෝත්තර භූමිය. එතකොට මෙන්න මේ සිව් භූමියේම යෙදෙනවා නම් ධාතු වශයෙන් ධාතු 18යි යෙදෙන්නේ. ධාතු 18යි ඉපදිලා තියෙන්නේ. දැන් මේ ධර්මතාවයකින් මේක කතා කරන්නේ. ධාතු 18ක් 18 ධාතුවක් තමයි තියෙන්නේ. මොනවද 18 ධාතුව? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඔන්න චක්ක ආයතනයේ මුල් කාරණාව කරගෙන 18 ධාතුවෙන් ධාතු 3ක් අපි කතා කරනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඊගාවට සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු. જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. එතකොට මේ අපි කියමු 31 තලයේ අරගෙන ගමු. මේ 31 තලයේ යම් කිසි කෙනෙක් සත්වයක්, පුජ්‍යලයක්, කෙනෙක්, දෙයක් කියලා අපි අරගෙන මේ ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් පංච උපාදානස්කන්ධයන් උපදවාගෙන ලෝකයක් පරිහරණය කරනවා නම් ඒ හැම තැනකම මේ 18 ධාතුව සහ 18 ධාතුවේ අඩු වැඩි වශයෙන් ඒ භූමි වලට අනුව යම් ධාතු ප්‍රමාණයක් යෙදিলা තමයි අපිට ලෝකෙ ඉපදිලා තියෙන්නේ. එතකොට මේ සතර මහා ධාතු ඝටිත අපි සබ්බ සංඝාවාරයේ 18 ධාතුවක් ගැන කතා කරා. ඊගාවට උප්පත්ති අනුප්පත්ති දස්සන වාරයේ ඉපදීම් නොඉපදීම් වශයෙන් අපි කතා කරනවා. ඊට පස්සේ පරියාපන්න අපරියාවන්න වාරයේ වගේ මේ වගේ අපි කතා කරනවා. මෙතනදී ඔන්න දැන් අපි සබ්බ සංඝාවාරයේදී ධාතු 18ක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. එතකොට කාම ධාතුව ගත්තාම මේ කාම ධාතුවේ 18 ධාතුවම උපදිනවා පවතිනවා. 18 ධාතුවම උපදිනවා පවතිනවා. එතකොට මෙතන ආයතන ආබාධ වෙලා ආයතන ආබාධ නිසා අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් මේ අරගෙන කතා කරන්නේ. එතකොට කාම ධාතුවේ 18 ධාතුවම උපදිනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාහන ධාතු, ගන්ධ ධාතු, ගාහන විඥාන ධාතු. જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. මෙන්න මේ 18 ධාතුවම කාම ධාතුව තුල විද්‍යමාන වෙනවා. එතකොට මේ ධාතු ගත්තාම මේ සත්වයේ, පුජ්‍යලේක, පුරුෂයෙක් කියන තැන හැම වෙලෙම තියෙන්නේ මේ ධාතු ටිකමයි. එතකොට කාම ධාතුවේ මේ 18 ධාතුව උපදිනවත් එක්කම ඒ 18 ධාතුව එක්ක තණ්හාවේ රළු භාවයක් යෙදිලා සතර මහා ධාතු ඝටිතව ඒ තණ්හාවේ රළු ස්වභාවය නියෝජනය කරන්නේ හැම වෙලේම ඕලාරික මට්ටමින් සතර මහා ධාතු. ඒ නිසා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු අපි රූපයක් ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධයක් උපදිනවත් එක්කම දැන් අපිට හැම වෙලේම පංච උපාදානස්කන්ධ උපදිනකොට මේ චක්කායතනෙ මුල් කාරණාව කරගෙන සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, જીවආයතන ආදි වශයෙන් මේ ආයතන මුල් කාරණාව කරගෙන උපදිනකොට මේ උපදින පංච උපාදානස්කන්ධේ තණ්හාවේ රළු ස්වභාවයට අපිට ඒ හිතේ ගතියක් උපදිනවා මේක හොඳට තදින් රස විඳින්න ඕනේ කියලා. ඒ නිසා මු르දුවට රස විඳින්න ඕනේ කියලා. ඒ සතර මහා ධාතුව ඝටිත කරගෙනම සතර මහා ධාතුව ආශ්‍රය නිස්සය කරගෙනම අපිට මේක විඳින්න ඕනේ කියලා ගනුදෙනු කරන්න ඕනේ කියලා යම් තණ්හාවක් ඇති වෙනකොට මෙන්න මේ කාම ධාතුවත් එක්ක යෙදෙන තණ්හාවත් එක්ක 18 ධාතුම උපදිනවා. එතකොට මෙතන මේ කාම භූමියත් එක්ක ඕලාරික මට්ටමේ යෙදෙන තණ්හාවත් එක්ක
18 ධාතුවක් උපදිනවා. එතකොට මේ ස්කන්ධ ටික උපදින තැන මේ ස්කන්ධات එක්ක කෙලෙසේ ඉදිලා තියෙනවා. හැබැයි කෙලෙසේ බලවත්. ඒ නිසා අපිට ඒවා හොඳට ස්පර්ශ කරන්න ඕනේ, අල්ලන්න කරන්න ඕනේ. ඒවා හොඳට දිවෙන් රස විඳින්න ඕනේ. ඒ පිළිම හොඳට ශබ්ද හොඳට දැඩිව එහෙම නැත්නම් සියුම්ම දැනෙන්න ඕනේ. මේ විදිහට අපිට සතර මහා ධාතුව පොට්ටබ්බේ හරහා ඒ විඳගෙනම ඒවා විඳිමින්ම ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියලා යම් සිතක් උපදිනකොට ඒ පංච උපාදානස්කන්ධේ තණ්හාව මත 18 ධාතුවම තමයි එතන ඉපදිලා තියෙන්නේ. එතන ඉපදිලා තියෙන්නේ අපි කෙලෙසයකට ලෝකයක් තියෙනවා කියලා ඇසුරු කරාට එතන යථාර්ථවාදී වශයෙන් බැලුවොත් එතන තියෙන්නේ කුමක්ද? 18 ධාතුව තමයි එතන ඉපදිලා තියෙන්නේ, උපදින්නේ. ඒ වගේම රූප භූමිය ගත්තාම රූප භූමියේ කොච්චරද තියෙන්නේ? රූප ධාතුවේ ඒ රූපාවචර ලෝකයේ තුල 9 ධාතුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොනවද ඒ 9 ධාතු කියලා ගත්තාම චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. එතකොට රූප ධාතුවේ ඒකාන්තයෙන් කීයද උපදින්නේ? ධාතුන් 9යි උපදින්නේ රූප ධාතුවේ. රූප ධාතුවේ ධාතුන් 9 18 ධාතු මෙහි උපදින්නේ නැහැ. මොකද ඊට හේතුව අධ්‍යාත්මික ආයතන 3ක් උපදින නිසා ඒ 3ට සාපේක්ෂව ධාතු 9යි උපදින්නේ. ඒ වගේම එතන ගත්තාම තණ්හාවේ අඩු ස්වභාවය මත සතර මහා ධාතු ඝටිත ගනුදෙනුවක් අධ්‍යක්ීමක් තණ්හාවක් ඒ රූපාවචර මට්ටමට බලාපොරොත්තු නොවන නිසා එබඳු තණ්හාවක් නැති නිසා උපාදාය මට්ටමේ රූපයක් ඇසුරු කරගෙන තමයි එතන ආයතන ටික ඉපදිලා තියෙන්නේ. ඒ නිසා තමයි තමන් උපදින කොටත් තමන් පරිහරණය කරන කොටත් පරිහරණය කරන්නේ රූපාවචර මට්ටමේ උපාදාය මට්ටමේ රූප ඇසුරු කරගෙන. ඕලාරිකමය ඊගාවට මෙතන කියන්නේ මනෝමය කියලා උපාදාය මට්ටමේ රූප ඇසුරු කරන්නේ එතන. ඒ වගේමයි අරූපාවචර මට්ටමට යනකොට එතන මනෝ ධාතු, ධම්ම ධාතු, ධාතු දෙකයි තියෙන්නේ. අරූපාවචර භූමියේ ධාතු දෙකයි තියෙන්නේ. චක්කු ධාතු තියෙනවද? නැහැ. සෝත ධාතු තියෙනවද? නැහැ. ඊට පස්සේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු මේව ඇත්තේ නැහැ. ඊට පස්සේ සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු මේව ඇත්තේ නැහැ. ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු එහෙම දේවල් දෙන්නේ නැහැ. ඊගාව කාය ධාතු, පොට්ටබ්බ ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු මේව ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ මොනවද? මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු ඒ දෙන්නෙත් නැහැ. ධම්ම ධාතුව කියන කාරණාව ඒ දෙන්නෙත් නැහැ. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධාතු දෙකයි තියෙන්නේ. අරූපාවචර භූමියේ. ඊගාවට අපරියාපන්න භූමියෙත් අපරියාපන්න කියලා කියන්නේ අපි මුලුණු සඳහන් කරා මේ පරියාපන්න සහ අපරියාපන්න කියලා කියන්නේ. මොකද්ද මේ පරියාපන්න කියලා කියන්නේ? ඒ වචනවල අපි තේරුම් ඉගෙන ගන්න ඕනේ. මේ ධර්මය අපි ඉගෙන ගන්නකොට දැනගන්නකොට ටිකෙන් ටික මේ අර්ථ ඉගෙන ගන්න ඕනේ. මොකද්ද පරියාපන්න කියලා කියන්නේ? පරියාපන්න කියලා කියන්නේ ඒ අනුව ගමන් කරන. පරියාපන්නයි කියලා කියන්නේ ඒ අනුව ගමන් කරන. එතකොට කුමක් අනුව ගමන් කරනද? තුන් භූමිය අනුව ගමන් කරන. තුන් භූමිය අනුව ඒට බැඳිලා ඒට පැවතිලා ඒ අනුවම ගමන් කරන නැවත නැවතත් අකණ්ඩව යෙදෙන ධර්මතාවලට කියනවා අපි පරියාපන්න ධර්මතා කියලා. සංසාර වටයත් එක්ක අකණ්ඩව යෙදෙන ධර්මතාවලට කියනවා පරියාපන්න ධර්මතා කියලා. එතකොට අපරියාපන්නයි කියලා කියන්නේ ඒ අනුව නොයන ධර්මතා. මොනවද? ඒ අනුව නොයන ධර්මතා. කුමන් අනුව නොයන ධර්මතාද? කුමක් අනුව නොයන ධර්මතාද? තුන් භූමිය අනුව නොයන ධර්මතා. අන්න ඒවට තමයි අපරියාපන්නයි කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපරියාපන්න භූමියේද ධාතු දෙකයි යෙදෙන්නේ. මොනවද ඒ ධාතු දෙක? ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු.
ඊට පස්සේ මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. ධාතු දෙකයි යෙදෙන්නේ. එතකොට කාම ධාතුවේ දැන් අපි ඉගෙන ගන්න ඕනේ කාම ධාතුවේ 18 ධාතුවම යෙදෙනවා. රූප ධාතුවේ ධාතු 9යි යෙදෙන්නේ. ඊට පස්සේ අරූප ධාතුවේ සහ අපරියාපන්න භූමියේ අරූප ධාතුවේ සහ අපරියාපන්න භූමියේ ධාතු දෙකයි යෙදෙන්නේ. මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. මෙතන හොඳෝ වැදගත්ම කාරණාවක් තියෙනවා. මම ඉස්සරහදී ඒක ඉදිරියේදී පැහැදිලි කරන්නම්. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි සබ්බ සංඝා වාරයේ ධාතු 18යි උප්පත්ති අනුප්පත්ති දර්ශන වාරයේදී ඒකාන්තයෙන් ධාතු කීයද? ධාතු ඒකාන්තයෙන් රූප ධාතුවේ ධාතු 9යි අරූප ධාතුවේ ධාතු 2යි. ඊගාවට අපරියාපන්නේ ධාතු 2යි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු, අරූප භූමියත් අපරියාපන්න භූමියත්. මෙතන හොඳ කාරණාවක් පැහැදිලි කරනවා කියලා මම පැහැදිලි කරා කුමක්ද? දැන් අරූප ධාතුවේ උපදින්නේ වෙන අනෙකුත් දේවල් කරා කිසි වෙලාවක සිත උපදින්නෙත් නැහැ, සිත යොමු වෙන්නෙත් නැහැ. උපදවාගත්තේ ආකාසඤ්ඤායතනය නම් ධම්ම ධාතුවෙන් උපදින්නෙත් ආකාසඤ්ඤායතනයමයි. දැනගන්නෙත් මනෝ විඥාන මට්ටමින් ආකාසඤ්ඤායතනයමයි දැනගන්නේ. එතකොට මෙතන අතරක් නැහැ. මනෝ ධාතුව උපදිනවා කියලා හිත තවත් දෙයක් ගිහින් ඒක එක රූපේ පිළිබඳව, ශබ්දේ පිළිබඳව ගිහින් වෙන පැත්තකට ගිහින් ඒක තීරණය කරලා මෙහෙම එනවා කියලා එහෙම ගතියක් නැහැ. ඒ ධ්‍යාන වශී කරලා තියෙන නිසාම ඒ අරූපාවචර මට්ටම් වලට එනකොට ඒ කොච්චර ධ්‍යානයේ වශී භාවයට පත් වෙලා තියෙනවද කියනවා නම් ධම්ම ධාතුවේ උපදින්නෙත් ආකාසඤ්ඤායතනෙමයි. ආකාශයමයි කියන උපදින්නේ. සංඥාමේ ආත්භාව පරිලාභයක් එතන තියෙන්නේ. එතන උපදින්නෙත් ආකාසඤ්ඤායතනය. එතන උපදින්නේ මොකද්ද? ආකාසඤ්ඤායතනය. එතකොට තමන්ගේ හිතේම උපදින මේ ආකාශය කියන එක තමන්ගේ හිතේමයි උපදින්නේ. නමුත් එයාට පේන්නේ බැහැර දෙයක් තියෙනවා වගේ. එදාට ඒත් භවයේ තියෙනවා භවපච්චය ජාති කියලා කියන්නේ. එතනත් භවයක් හැටියට හම්බ වෙනවා. මොකක්ද? සිවුම් වූ ආකාශය කියන එක තමන්ගේ හිත තුලින්මයි උපදින්නේ. හැබැයි ඒක හම්බ වෙන්නේ තමන්ට බැහැර තියෙනවා වගේ. ආකාසඤ්ඤායතනෙමයි උපදින්නේ. ඒකමයි මනෝ විඥාණයෙන් දැනගන්නේ. විඥානං ඡායතනේ තමන්ගේ මේ සිතමයි උපදිනවා කියලා දැනගන්නේ. උපදින්නේ ඒකමයි හිතින් දැනගන්නේ. ඊගාවට ආකින්චඤ්ඤායතනේ කිසිවක් නැහැ කියලා අපි ඒක තමන්ගේ ධම්මායතනේ හරහා ඒකමයි උපද්දලා දෙන්නේ. ඒකමයි දැනගන්නේ. හැබැයි නේව සංඥා නා සංඥායතනේ නැත්තේත් නැති ඇත්තේත් නැති කියලා මේ සියුම් මට්ටමටම ගිහින් ඉවරලා ඒ දැනගන්නකොට කුමක්ද? තමන්ගේ හිතින්මයි ඒක උපද්දව ගන්නෙ. නමුත් එයාට පේන්නේ ඒක බාහිර දෙයක් හැටියට. බලන්න භවය කියන එක තමන්ගේ හිතින්මයි එහෙම දෙයක්. ඇත්තම කාරණාව ගත්තොත් මේ භවය කියන එක බහැර තියෙන දෙයක් නම් අපිට නිරුද්ධ කරන්න පුළුවන්ද? නිරුද්ධ කරන්න බෑනේ. අපි කොච්චර නිරුද්ධ කරත් ඒක බහැර නම් අපිට නිරුද්ධ කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මේ භවය කියන එක තමන් උපදවා ගන්න නිසා දැන් කාම ධාතුවෙත් කාම භූමියෙත් පංච උපාදානස්කන්ධ ලෝකය තමන් තුලයි උපදවා ගන්නෙ. හැබැයි තමන් තුල උපදවා ගන්න එක තමන්ට පේන්නේ එහෙම ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප අනිෂ්ඨකාන්ත හෝ එහෙම බහැර දෙයක් තියෙනවා කියලා. එතකොට කුසල් වශයෙන් හරි අකුසල් වශයෙන් කර්ම රැස් කරගන්න එහෙම දේවල් ඇති බවට භවයේ උපදින්නේ කොහෙද? තමන්ගේ හිත පැත්තේ. ඒ නිසා තමයි භව නිරෝධය කරන්න පුළුවන්. තමන්ගේ මනෝමය හිත පැත්තේ මේ උපදවා ගන්න භවය නිරුද්ධ කරන්න පුළුවන්. මේ පැත්තේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමන්ගේම සංකල්පනාවක් මත උපදවා ගන්න නිසා ඒක ප්‍රත්‍ය පෙන්ලා ගිහින් අවිද්‍යාව නැති කර ගල්ලි සංඛාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරුද්ධ වෙනකොට විඤ්ඤාණ නිරුද්ධ වෙනවා. විඤ්ඤාණ නිරුද්ධ වෙනකොට සලආයතන නිරුද්ධ වෙනවා කියලා මෙහෙම එක දිගටම පෙන්වන්නේ. අපිට අවිද්‍යාව දුරු කරලා දැම්මොත් එහෙම විද්‍යාව උපදවා ගත්තොත් භවයේ අපේ හිත තුලින්ම නැති කරගන්න පුළුවන්, නිරුද්ධ කරන්න පුළුවන්. අපිට කාම භූමියේ අපිට මේ වගේ දේවල් හම්බ වෙනවා වගේමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඉතින් මෙන්න මේ වගේ දේවල් හම්බ වෙනවා වගේම තමයි රූප භූමියේ තමන්ගෙම උපදවා ගන්න ධානයක් තියෙනවා නම්
ඒක බහැර දෙයක් හැටියට හම්බ වෙනවා. ඒ උපාදාය මට්ටමේ රූප හම්බ වෙනකොට ඒක බහැර දෙයක් හැටියටමයි හම්බ වෙන්නේ. උපදිනකොටත් සතර මහා ධාතු ඝටිත අත්දැකීම කිසි කලකවත් නැහැ. හැබැයි උපදින්නෙත් බහැර දෙයක් හැටියට ඒකමයි දැනගන්නෙත් ඒ ධර්මතාවයමයි. ඊට පස්සේ අරූපාවචර මට්ටමෙත් ඒ මට්ටමට භවයක් තියෙනවා. භවපච්චය ජාති. ඒ නිසා නැවත නැවතත් භවපච්චය ජාති කියන්නේ එබඳු ලෝකයක් තියෙනවා කියලා ඇසුරු කරන්න නැවත නැවතත් පංච උපාදානස්කන්ධය ඇති වෙනවා. එතනද උපාදානස්කන්ධයන්ගෙන් තොරව නෙවෙයි. එතන මතක තියාගන්න පංච උපාදානස්කන්ධය කිව්වම එතන රූප උපාදානස්කන්ධය නැති වුණාට එතනද සතර උපාදානස්කන්ධයක් තියෙන වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය එතනක් තියෙනවා. ඒ නිසා අසඤ්ඤ සත්වයන්ට පවා රූප උපාදානස්කන්ධය නැතුවනේ රූප උපාදානස්කන්ධය එතන එක උපාදානස්කන්ධයක් හරි තියෙනවා නම් උපාදාන පත්‍ය භව උපාදානයේ ඇතිකල්ලි භවයේ සිද්ධ වෙනවාමයි. එතකොට ඒ හැම තැනකම භවයේ ඇතිකල්ලි ජාතිය සිද්ධ වෙනවාමයි. ජාතිය සත්වපුද්ගල භාවයේ උපදිනවාමයි. එතකොට ඒ අරූපාවචර මට්ටමෙත් මනෝ විඥාන ධාතු ධම්ම ධාතු අපරියාපන්න භූමියත් මම කිව්වා මනෝ විඥාන ධාතු ධම්ම ධාතු. රහතන් වහන්සේලාටත් උපදින්නේ මනෝ විඥාන මට්ටමේ සිතක්මයි උපදින්නේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ මතක තියාගන්න නිවැරදිව රහතන් වහන්සේලා කියලා කියන්නේ දස අංගේහි සමන්නාගතෝ අරහති උච්චති. අංග 10න් යුක්ත උතුමන් වහන්සේට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. සම්මා විමුක්ති ඒ කියන්නේ සම්මා ඥාන. මෙන්න මේ මනාකොට මේ ඥාන දර්ශනයේ එළඹ සිටිනවා නම් ඒකට කියන්නේ අපි අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා. අනඤ්ඤාත අඤ්ඤසාමිති ඉන්ද්‍රිය සෝතාපන්න මාර්ගස්ත්‍යයට අඤ්ඤීන්ද්‍රිය සෝතාපන්න මාර්ගස්ත්‍යයගින්දලා අරිහත් මාර්ගස්ත්‍ය දක්වා අඤ්ඤතාවී ඉන්ද්‍රිය රහතන් වහන්සේට ඒ නුවණක් තියෙනවා නම් ඒ නුවණ අකෝප්‍යයි. ඒ නුවණෙන් සිද්ධ වෙන කාරණාවක් තියෙනවා. හැම මොහොතකම හටගත් ධර්මතාවය පෙර නොතිබීමයි හටගන්නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා ඥාන දර්ශනයක් ඒ හිතේ හැම වෙලේම එළඹ සිටිනවා. දැන් මේක ලෝකෙට ටිකක් ලොකු ප්‍රශ්නයක් වෙයි. නමුත් ත්‍රිපිටකයේ තුල කිසිම වෙලාවක රහතන් වහන්සේලාට ඥාන දර්ශනයෙන් බැහැර සිත් උපදිනවා, ඥාන විප්‍රයුක්ත සිත් උපදිනවා කියලා කිසි වෙලාවක නැහැ. රහතන් වහන්සේලාට අපිට අවිද්‍යාව හැම හිතකම ආසේවන ප්‍රත්‍යයෙන් වෙන්න පුළුවන්, නිසේර ප්‍රත්‍යයෙන් වෙන්න පුළුවන්, සහජාත ප්‍රත්‍යයෙන් වෙන්න පුළුවන්, ඒක තුල යෙදිලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ හැම හිතකම අවිද්‍යාව යෙදිලා තියෙනවා වගේ රහතන් වහන්සේලාගේ කිය අනිත් පැත්ත අවිද්‍යාව තුල කර්ම නම් හැම හිතක් තුලම කර්මක්ෂය වෙනකොට එතන විද්‍යාව යෙදිලා තියෙනවා. ඒ නිසා මනෝ විඥාන ධාතු ධම්ම ධාතු මේ පෙළ දහමේ තියෙන දේවල් ධම්මහදේ විභංගයේ පෙළ දහමේ තියෙන දේවල් මොකක්ද? මනෝ විඥාන ධාතු ධම්ම ධාතු. ඔච්චරයි උපදින්නේ. ආයේ එතනින් එහාට මනෝ ධාතුවක් උපදිනවා කියලා කාරණාවක් යෙදෙන්නේ නැහැ. උපදින්නෙත් ඒ ඥාන දර්ශනයත් එක්කමයි. ඇසුරු කරන්නෙත් ඒ ඥාන දර්ශනයත් එක්කමයි. ඒ නිසා හැම වෙලේම ඒ සම්මා දිට්ඨියෙන් කෘත්‍ය තුනක් වෙනවා. සම්මා දිට්ඨිතාව තීනි තීනි කිච්ඡානි හොන්ති. ඒ සම්මා දිට්ඨිය කෘත්‍ය තුනක් කරනවා. මොකක්ද? නිරෝධං චාරම්මනං කරෝති. හටගත් දේ පෙර නොතිබීමයි හටගත්තේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා නිරෝධයත් අරමුණු වෙනවා. එතකොට නිරෝධ සමාපත්තිය කියන එකයි සමාපත්තියට සමවැදලා වේදනා සංඥාවගේ නිරෝධය අරමුණු කරලා නිරෝධ සමාපත්තියට සමවදින එකත් මේ නිරෝධය අරමුණු වෙනවා කියන එකත් පටලව ගන්න එපා. එතකොට හටගත් දේවල් නිරුද්ධ වෙනවා කියලා ඒක පටිච්චසමුප්පන්නයි කියලා නුවණ තියෙනවා. නිරෝධංච ආරම්මණං කරෝති තං සම්ප්‍රයුක්ත ධම්මේච පස්සති මිච්ඡා දිට්ඨින් පජහති. මේ කියන කාරණා පෙරපසු නැතුව ඉර පායනකොට පෙරපසු නැතුව හතර කෘත්‍යයක් සිද්ධ වෙනවා වගේ. ඉර පායනකොට ඉර පායලා ඉර පායනවත් එක්කම සීත නැති කරනවා, උෂ්ණ ඇති කරනවා, අඳුර දුරු කරනවා, ආලෝකය උපදනවා
කියලා මේ කාරණා රූප පෙන්නනවා කියන කාරණාව මේක ඔන්න ටිකක් වෙලා ගින් ඉර පායලා අඳුර දුරු කරලා ටිකක් වෙලා ගියන් පස්සේද ආලෝකය උපදින්නේ එහෙම තියනවද? නෑ. පෙරපසු නැතුවම හතර කෘත්‍යයක් සිද්ධ වෙනවා වගේ මෙතනත් මේ සම්මාදිට්ඨිය උපදිනවා කියන කාරණාව තුලම හටගත් දේ බහැර භවයකින් පිහිටන්නේ නැහැ කියලා පෙර නොතිබීමයි හටගත්තේ කලින් තිබුණේ නැහැ. කලින් ගහපු බැනපු උදවිය ඉන්නවා කියලා එහෙම වෙන්න මේ උපදින ධර්මතාවයක් තියෙනම් වර්තමානික ඉපදුනේ කියලා ඒ නුවණ හිතත් එක්ක යෙදිලා තියෙනවා. මනෝ විඥාන ධාතු. ඒකමයි දැනගන්නේ. ඒකමයි උපදින්නේ ධම්ම ධාතුව හරහත් මනෝ විඥාණයෙන් ඒකමයි දැනගන්නේ. ධම්ම ධාතු මනෝ විඥාන ධාතු මනෝ විඥාන ධාතු ධම්ම ධාතු. එතකොට මේකෙදි ඒ නුවණ යෙදිලා තියෙනවා. හැබැයි අරූපාවචර භූමියේ උපදින්නේ ඒ කාරණාවමයි. ධම්ම ධාතුවෙන් උපදින දෙයමයි මනෝ විඥාණයෙන් දැනගන්නේ. නමුත් එතන භවයක් තියෙනවා. ආකාසඤ්ඤායතනෙමයි උපදවන්නේ. ඒකමයි දැනගන්නේ. එතන ඒ ධර්මතාවය පිළිබඳ නොදන්නාකම තියෙන සියුම් වූ කෙලෙසේ තියෙනවා. ක්ලේශ අනුසය එතනදනා. එතන කෙලෙස් නැහැ. විවිච්ඡේව කාමී විවිච්ඡේව අකුසලේ ධම්මේ. එතන කිසි වෙලාවට කෙලෙස් ඇත්තේ නැහැ. නමුත් ක්ලේශ අනුසය තියෙන නොදන්නාකම කියන කාරණාව. රහතන් වහන්සේට ඒ වගේමයි නුවණත් එක්ක ප්‍රතිබද්ධ වෙලාමයි ඒ ධම්මායතනෙමයි ඒක උසෝලා දෙන්නේ. යමක් පේනවා නම් ඇහෙනවා නම් දැනෙනවා නම් දැනගන්නවා නම් ඒ හැම දෙයක්ම දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං දිත්තේ දිත්ත මත්තං වෙන්නේ නැතුව තිබුණ දේවල් තියෙනවා මම පින්දපාති ගින් ඇවිල්ලා කටයුතු කාරණා කරලා සිවුරු පොරවලා අනිකුත් සිවුරු මැසීම අනිකුත් කටයුතු කරලා ඒ දේවල් තියෙනවා ඊට පස්සේ තමයි ඒ දේවල් නිරුද්ධ වෙන්නේ කියලා එහෙම අරමුණු කරන්න එහෙම හිතක් ඕනේද? නෑ කිසිම වෙලාවක අවශ්‍ය නෑ. පෙනීමක් සිද්ධ වුණා නම් පෙනීම මාත්‍රයක් විතරයි කියලා නුවණ තියෙනවා. එහෙම නුවණ තියාගෙන මේ ලෝකේ විසම වූ ලෝකේ සමව හැසිරෙනවා. නුවණින් යුක්තව කටයුතු කරනවා. ඔව් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ලෝකයා ඉන්නවා කියලා දැනගෙන නුවණින් යුක්තව මේ ආයතන ටික මේ පුරාණ කර්මයට හටගත්ත මේ ස්කන්ධ ටික මේ ආයු සන්තතිය තියෙනකන් පවත්තන්න ඕනේ හින්දා නුවණින් යුක්තව ඒකට ආහාර පාන දීලා ඒ ජීවිත පැවැත්ම කාය පටිබද්ධ වූ වේදනාවක් වෙනගේ විඳ විඳ අවසන් වෙනවා. ඒ හැම ධර්මතාවයක් කෙරෙහිම රහතන් වහන්සේලාට නුවණ තියෙනවා පින්වතුනි. ඒ නිසා මේ Nirodhe අරමුණු කරන්න වෙනම හිතකුත් ලෝක ජීවත් වෙන්න වෙනම හිතකුත් කියලා හිත් දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ලෝකේ අවිද්‍යාවෙන් ලෝකේ පරිහරණය කරනවා වගේම තමයි රහතන් වහන්සේලා විද්‍යාවෙන් ලෝකේ පරිහරණය කරන්නේ. වෙනස තියෙන්නේ අවිද්‍යාවෙන් ඇති බව හම්බෙනවා විද්‍යාවෙන් හටගෙන නිරුද්ධ වෙන බව හම්බෙනවා. අන්න එතනදී නෑ කියන්නෙත් නෑ අනිවාර්යෙන් තියෙනවා කියලා කියන්නෙත් නෑ. ඒ නිසා පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව කුසල වෙන නිසාම එබඳු උතුමන් වහන්සේලා මේක දැන දැකම ලෝකේ පරිහරණය කරනවා. ඒ නිසා මේ සුවිශේෂී කාරණාවක් මෙන්න මේ කාරණා යම් කිසි කෙනෙක් ඉගෙන ගත්තොත් තමයි රහතන් වහන්සේ කියලා අපි ස්පර්ශ කරන්නේ කුමන මානසික මට්ටමද කියලා තේරෙන්නේ. එහෙම නැති වුණොත් අපි ධර්මයේ පටලවා ගන්නවා. ඒ නිසා මම දේශනා කරන්නේ මේ ත්‍රිපිටකයේ තුල තියෙන කරුණු කාරණා. මට පරිබාහිර දෙයක් දේශනා කරන්න බෑ. ඒ නිසා ඒ කරුණු කාරණා ඒ නිසා ධම්ම ධාතු මනෝ විඥාන ධාතු උපදින්නෙත් නුවණත් එක්ක පරිහරණය කරන්නෙත් නුවණත් එක්ක. පරිබාහිර ත්‍රිපිටකයට පරිබාහිර සමහර පොත් තියෙන්න පුළුවන්. රහතන් වහන්සේ ඥාන විප්පයුත සිත් පරිහරණය කරනවා නුවණ ඇත්තේ නැහැ කියලා නොඑක් ආකාරයෙන් අපි රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ ත්‍රිපිටකයේ ඇසුරෙන් මෙන්න මේ කියන ඥාන දර්ශනයත් එක්ක උපදින සිතට තමයි අපි රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. ඒ නිසා යම් යම් ආචාර්ය මත තියෙන්න පුළුවන්. ඒ ආචාර්ය මත හැමදේම ප්‍රතික්ෂේප කරන්න බෑ. ගත යුතු දේවල් අරගෙන ඒ වගේ මදක් බැහැර තියන්න දේවල් මදක් බැහැර තියලා අපි නිවැරදිව මේ ධහම පෙළට තියලා හැම වෙලේම ත්‍රිපිටකයේ මුල් කාරණාව කරන ත්‍රිපිටකයට තියලා ආචාර්ය මත ඒ අටුවාවල තියෙන කාරණා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඔන්න අපි ඉගෙන ගත්තා අටලොස් ධාතුවක් සම්බන්ධයෙන් අපිට මේ රූපයක් පේනවා කියන තැන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. චක්කු ධාතු කියවම
අවිද්‍යා හේතුවෙන්, කර්ම හේතුවෙන්, තණ්හා, ආහාර, නිබ්බත් ලක්ෂණ නොදන්නාකම හේතුවෙන් මේ ඇහැ උපදවාගෙන ඊට පස්සේ බහැර රූපයක් උපදවාගෙන ඇහැයි රූපයයි දෙක නිසා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු සිතත් ඒකට එකතුපාදා කරගෙන මේ අපිට වර්ණ සටහනක්, හැඩ සටහනක් උපදිනවා වගේම තමයි අන්නේ ස්වභාව මාත්‍රයක්. ඒක සත්වයක්වත්, ඒක පුජ්‍යලයක්වත්, කෙනෙක්වත්, දෙයක්වත් නෙවෙයි. හොඳට ගිරිමානන් සූත්‍රය අරගෙන බලන්න මේ කියන කරුණු කාරණා බුදුරජාන් වහන්සේ මොන්න තරම් සහේතුකව දේශනා කරලා තියෙනවද? චක්කුං අනත්තා, රූප අනත්තා, සෝතං අනත්තා, සද්ද අනත්තා, ගානං අනත්තා, ගන්ධ අනත්තා කියලා මේ විදිහට අපිට ඒ හැම දෙයක්ම අනාත්ම වූ ධර්මතා කියලා පෙන්නනවා. නමුත් අපිට හැම වෙලේම අවිද්‍යා පත්‍ය සංඛාරා අපිට මේ හැම දෙයක්ම සත්වපුද්ගල ආත්ම ස්වභාවයෙන් අල්ලගෙන ඉන්නේ. ඇහැ ආත්මයි, ඇහැ මම, ඇහැ මගේ ආත්මය කියලා අපි අරගෙන ඉන්නේ. හොඳට මතක තියාගන්න මේ ඇහැ, රූප, චක්කු විඤ්ඤාණ මේ හැම දෙයක්ම ස්වභාව මාත්‍රයක්. නිස්සත්ත්ව වූ, සත්වයක් නොවූ, ජීවයක් නොවූ. එනිසා සත්වපුද්ගල භාවයෙන් තොරව අනාත්ම වූ ධර්මතාවයක් මෙතන තියෙන්නේ. ඒ ධර්මතාවයේද හටගත්තේ ඉපදුනේ අහේතුක අප්‍රත්‍යිකව නෙවෙයි. මහා බ්‍රහ්මයා ඉපැද්දුවා නෙවෙයි. එනිසා පුරිම කාම භවස්මේ මෝහ අවිජ්ජා ආයුහන සංඛාරා නිකාන්ත තණ්හා උපගමනං උපාදානං චේතනා භව. එනිසා පෙර කරන ලද ඒ කර්මයක් හේතුවෙන් මේ අනාත්ම ස්කන්ධ ටික හටගත්තා. ස්කන්ධ ටික එක්ක යෙදිලා තියෙන මේ ධාතු ස්වභාවය සත්වයක්වත් පුජ්‍යලයක්වත් නෙවෙයි, පෙර තිබුණත් නෙවෙයි, තියෙනවත් නෙවෙයි කියලා හොඳට නුවණක් යෙදිච්චහම මෙන්න මෙතනින් අපිට ඉඳලා ආපු පුජ්‍යලය පිළිබඳව අර සක්කාය දිට්ඨිය තියෙන විෂයාකාර සක්කාය දිට්ඨියම දුර වෙලා යනවා. ඒ නිසා ධාතු ස්වභාවය අපි හොඳට නුවණින් යුක්තව තේරුම් ගන්න ඕනේ. පින්වතුනි, ඒ නිසා මේ අටලොස් ධාතුව අපිට වගේම නව ධාතුවක් රූප ධාතුව තුල යෙදෙනවා, රූප භූමියේ යෙදෙනවා, අරූප භූමියේ ධාතු දෙකකුත්, අපරියාපන්න භූමියේ ධාතු දෙකකුත් යෙදෙන ආකාරය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ බහුධාතුක සූත්‍රයේ තවත් ධාතුන් එක එක ආකාරයට අනෙකක්ද කියමි, තවත් විදිහකටද කියමි කියලා බුදුරජාන් වහන්සේ මේ ධාතු ස්වභාවයන් එක එක ආකාරයට පෙන්නනවා. මොකද්ද මේ පුරුෂ පුජ්‍යලය කියලා කියන්නේ සය ධාතුවක් කියලා කියනවා. මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එතකොට ආකාශ ධාතු, විඥාන ධාතු මේ විදිහටත් හඳුන්වනවා. ඊගාවට සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස ධාතු, දෝමනස ධාතු, උපේක්ඛා ධාතු, අවිද්‍යා ධාතු කියලා මේ විදිහටත් ධාතු හඳුන්වනවා. ඊගාවට කාම ධාතු, නෙක්ඛම්ම ධාතු. කාම ධාතු කියලා කියන්නේ මේ කාමයට එක්කම යෙදෙන ධර්මතා. නෙක්ඛම්ම ධාතු කියන කාමයන්ගෙන් ඉවත් වීම පිළිබඳ. ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු කියලා මේ විදිහටත් ධාතුන් බෙදලා යනවා. ඊගාවට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා බෙදලා යනවා. ඊට පස්සේ සංකත ධාතු, අසංකත ධාතු කියලා මේ විදිහටත් බෙදෙනවා. මේ සියල්ලම කැටි කරලා පිටු කරලා ගත්තාම මේ ඔක්කොම සංග්‍රහ වෙනවා හැම වෙලේම කුමක් තුලද? අටලොස් ධාතුව තුල සංග්‍රහ වෙලා නොඑක් ප්‍රභේදගත වෙලා තමයි මෙහෙමත් ධාතු ආකාරයට යෙදෙන්නේ. එතකොට කෙටියෙන් ගත්තොත් මේ ඔක්කොම සුළු කරලා ගත්තොත් නාම රූප පරිච්ඡේදයයි නැවතත් මෙතනින් විග්‍රහ වෙන්නේ. නැවතත් මෙතනින් විග්‍රහ වෙන්නේ නාම රූප පරිච්ඡේදයයි. එතකොට පින්වතුනි මේ ධාතු ස්වභාවය සත්වයක් නෙවෙයි, පුජ්‍යලයක් නෙවෙයි. ඒ චක්කු ධාතු, රූප ධාතු කියන ඒ රූප ධර්මතාවයත් චක්කු විඥාන ධාතු කියන නාම ධර්මතාවයේ යතහ ස්වභාවය, නාම රූප දෙකේ යතහ ස්වභාවය, ඒ ප්‍රත්‍ය මොනවද කියලා යම් කිසි කෙනෙක් හොඳට සම්මර්ෂණය කරලා බැලුවොත් එහෙමනම් මේ ධාතු අටලොසේ යථා ස්වභාවය නොදන්නා කම නිසා අපි සත්පුජ්‍යල භාවයක් උපදවාගෙන ඒ අවිද්‍යාවෙන් නේද අපි මේ දුක් විඳින්නේ කියලා යම් කිසි කෙනෙකුට නුවණක් ඉපදුනහම අන්න එදාට ඔළුවේ අත ගහ ගන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ දුක තව කෙනෙක් කරපු දෙයක් නෙවෙයි. එතකොට එහෙමනම් අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි. අචේල කස්සප සූත්‍රයේ පෙන්නන්නේ මේ දුක තමන් කරපු දෙයක්ද? මේ දුක අනුන් කරපු දෙයක්ද? එහෙමත් නෙවෙයි. එහෙනම් දුක තමනුත් අනුනුත් දෙගොල්ලම එකතු වෙලා කරපු දෙයක්ද? එහෙමත් නෙවෙයි. එහෙනම් මේ දුක අහේතුක අප්‍රත්‍යිකව හටගත්ත දෙයක්ද? එහෙමත් නැහැ. එහෙම කියන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කියන්නත් බෑ.
ඊට පස්සේ එහෙනම් දුක කියලා දෙයක් නැද්ද? නෑ, දුක කියලා දෙයක් තියෙනවා. දුක භාග්‍යතුන් වහන්සේ දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් මේ දුක කියන එක මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, මේ ධාතු අටලොස පිළිබඳව අපි නොදන්නාකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාර ධර්මතාවලින් තමයි අපි මේ ලෝකය දුක් විඳින්නේ. මේ හැම කාරණාවක්ම පැහැදිලි කරන්නේ මේ දුකෙන් එතර වෙන්න. එහෙම නැත්නම් දැනගත්ත පුජ්‍යල භාවයක් ඇති කරන පුජ්‍යලයක් විද්‍යමාන වෙන්න නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න තුම්හාකම් භික්ඛවේ තම් පජහත, යමක් තමන්ගේ නොවේ නම් ඒක දෙන්න. අනුන්ගේ දේවල් තමන් තුල තියාගන්න එපා. කිංචි භික්ඛවේන තුම්හාකම්, මොකද්ද උඹලගේ නොවෙන්නේ? චක්කුම් භික්ඛවේන තුම්හාකම්, ඇහැ උඹලගේ නොවේයි. රූපා භික්ඛවේන තුම්හාකම්, රූපේ උඹලගේ නොවේයි. එනිසා චක්කු විඥානේ උඹලගේ නොවේයි. එනිසා මේ ඇහැ රූප චක්කු විඥාන මේවා තමන්ගේ නෙවෙයි, ඒවා දුරු කරන්න කියලා දේශනා කරනවා. අනුන්ගේ දේවල් අරගත්තොත් ඒක අදින්නා දාහනට ඉදෙනව නේද? ඔව්. ඒ නිසා අනුන්ගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒ නිසා මේ ඇහැ රූප චක්කු විඥාන තමන්ගේ නෙවෙයි, ඒක ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඒ නිසා සතර මහා ධාතුව ගත්තාම, සත්‍ය පුජ්‍යල කියන සතර මහා ධාතුවක් කියලා කියනවා. සතර මහා ධාතුව ගත්තාම කබලින්කාර ආහාර නිසා හටගෙන කබලින්කාර නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක්. සතර මහා ධාතුව පොදු වූ දෙයක්. මේ අධ්‍යාත්මික කය පැත්තේ තිබ්බත් බාහිර රූපේ පැත්තේ තිබ්බත් සතර මහා ධාතුවමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක කර්ම ප්‍රත්‍යයට ඇවිල්ලා මෙහෙ තැම්පත් වුණත්, ඍතු ප්‍රත්‍යයෙන් බාහිර තැම්පත් වුණත්, ඒ කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ සතර ප්‍රත්‍ය නිසා මේ ඒ තැන්වල මේ සතර මහා ධාතු ඒක රාශි වුණාට, කොතන වුණත් එකතු වුණාට සතර මහා ධාතුවමයි. පොදු දේපල අයථා විදිහට පරිහරණය කරන්න එපා. එහෙම වුණොත් එහෙම ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. පොදු දේපල පොදු දෙයක් හැටියට ආපු නිසා භුක්ති විඳින්න නුවණින් යුක්තව ඒක තමන්ගේ කරගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. ඒ නිසා මේ ඇහැ මගේ ආත්මය කරගන්න නැතුව, මේ ආයතන 6 මගේ ආත්මය කරගන්න නැතුව තණ්හා මාන දිට්ඨි දුරු කරගන්න අපි මේ ඥාන දර්ශනය උපයෝග කරගන්න ඕනේ. එතකොට මේ අටලොස් ධාතුව කියලා කියන්නේ මොකක්ද? ඒ අටලොස් ධාතුවේ යථා ස්වභාවය හොඳට තේරුම් ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපේ කාම ධාතුවේ අපි මේක හොඳට සම්මර්ෂණය කරනකොට කායානුපස්සනාවේ හොඳට ධාතු ටික සම්මර්ෂණය කරලා පෙන්වන්න. එතකොට මේ කුණප කොටස් 32ක් සත්වයේ පුජ්‍යලේ කියලා ඉන්න තැනක මේ සතර මහා ධාතුවෙන් හොඳට කායානුපස්සනාවෙන් පෙන්නලා මේ කෙලෙස්ය දුරු කරන්න. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. මේවා බොහොම සරලයිනි කියලා පැත්තකින් තැනතු හොඳට පෙන්වන්න. පඨවි ධාතු කොටස් 20යි, ආපු ධාතු කොටස් 12යි, තේජෝ ධාතුව කොටස් 4යි, වායු ධාතුව කොටස් 6යි. ඒ නිසා නැවත නැවතත් අපි මේවා කලින් දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ධාතු ස්වභාවය හොඳට පෙන්න මේ සත්ව නොවුණු පුජ්‍යල නොවුණු නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියන මෙන්න මේ ස්වභාව මාත්‍රේ පෙන්නලා අටලොස් ධාතුව අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් වේවි මේ ජීවිතය තුලදීම මේ සංසාර දුක්ගිනි නිමා කරගන්න. ඒ සඳහා මේ ධාතු පරියාය හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමින් දේශනාව හමාර කරනවා. ඒ නිසා මෙබඳු උතුම් දේශනාවක් සඳහා දායකත්වයේ සපයපු ඒ හැම දිනාටමත් අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරමු. ඒ නිසා ප්‍රථමයෙන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂාද කටයුතු අධිග්‍රහිත ශාසන මාමක ඉෂ්ඨකාරක සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවෝ මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරය පවත්වමු. ඒ වගේම අවසරයි මාගේ ගුරු දේවෝත්තම මාං කල්ල සුදස්සන ස්වාමින් වහන්සේට අපි ආශිර්වාදයක් හැටියට මේ පින්පෙත් ආශිර්වාදයක් හැටියට අනුමෝදන් කරමු. ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවී දිගාසිරි සම්පත්තිය සැලසිලා මේ ජීවිතය තුළදීම භව ගමන නිමා කරගන්න මේ සීල පුණ්‍ය ශක්තියින් හේතුපනිශ්‍ර වේවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ සඳහා දායකත්වයේ සැපයූ බැද්දේගම පදිංචි පියසෝම මහත්මයා, පුෂ්පා මහත්මිය, කුමාර වජිරා මහත්මිය, කමල් ඇතුළු දරුමුණුබුරම් බලාපොරොත්තු වෙනවා තමන්ගේ මිය පරලොවගිය ඥාතීන්ට
පින් අනුමෝදන් කරන්න. ඒ අනුව දෙමාපියන් වන ඇලිස් මාග්‍රට් ජයසේකර මහත්මියට සහ ජේ.ඩී.පී. ජයසේකර මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපෙන් විය වූ ඥාති සහෝදර සහෝදරියන් වන තේජරත්න, රමණී සහ ගීතානි කියන මේ මිය පරලෝකීය ඥාතීන්ටත් ඒ වගේම වර්ග પરම්පරාගත මිය පරලෝකීය ඥාතීන් සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ වගේම සඳහන් කරලා තියෙන බොහෝම ගෞරවයෙන් Tamanට අකුරු කර වූ බැද්දේගම ශ්‍රීපාද චෛත්‍යාරාමා අධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ මහෝපාද්‍ය අවසරයි තෙලිකඩ උපසේන නායක ස්වාමින් වහන්සේට, ඒ වගේම ගුණානන්ද ඒ නායක ස්වාමින් වහන්සේට, තිරනාගම සෝමනාතන ගෞරවනීය ස්වාමින් වහන්සේට, ඒ වගේම වැලිපිටියේ සිරිනිවාස යන නාහිම් වරුන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය අවසරයි දරණාගම කුසල දනම් නායම්පාන් වහන්සේ ඇතුළු මේ නායම්පාන් වහන්සේලාටත් නම් සඳහන් කළ ඒ වර්ග પરම්පරාගත මව් දෙමාපියන් ඇතුළු සෑම සිළු දෙනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් ජනිත වන කුසල සම්භාර ධර්මය ඒ සෑම සිළු දෙනාටම දුකින් අත මිදී ලබන ඒ නිවන් සුවය සඳහා හේතුපනිශ්‍ර වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපි සාදු කියලා මේ හැම දිනාටම පින් අනුමෝදන් කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙන ආශිර්වාද කරන්න බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන අනුශාසක ගෞරවනීය බොරලැන්දේ වජිරඥාන අපේ නායක හාමුදුරන් වහන්සේට, ඒ වගේම අපේ ගෞරවනීය අවසරයි මාංකල සුදස්සන ස්වාමින් වහන්සේට, ඒ වගේම රණවිරුවන් ඇතුළු සෞඛ්‍ය සේවයේ යෙදෙන සියලුම දෙනාට වර්තමාන මේ රෝගී ව්‍යසනයේට බොහෝ උපකාරී වෙලා කටයුතු කරන රණවිරුවන්ට, සෞඛ්‍ය සේවයේ සියලු කාර්ය මණ්ඩලයට, ලෝවැසි සියලු දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ සත් බලාපොරොත්තු සියල්ලම සමෘද්ධ වේවා. සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු උපනිශ්‍ර වේවා. සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයේ සැලසේවා. මෙලෝ පරලෝ සාර්ථක කරගෙන නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් එකසේ හේතු උපනිශ්‍ර වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අපි හැමදෙනාම නිවන් ප්‍රාර්ථනා කරගමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං තේතේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.